නමස්කාර වේවා බුදුරුවනට සමදා බුදු හිමි සරණ යමි. නමස්කාර වේවා දම්රුවනට සමදා සදහම් සරණ යමි. නමස්කාර වේවා සංඝරුවනට සමදා මහා සංඝ සරණ යමි. නමස්කාර වේවා තුනුරුවනට සමදා තිසරණ සරණ යමි. සාදු සාදු සාදු. අපගේ ගුරු දේවෝත්තම පරම පූජනීය පින්වත් ලොකු ස්වාමීන් වහන්සේට අප සියලු දෙනාගේම නමස්කාරය වේවා. සාදු සාදු සාදු. ශ්‍රද්ධාවන්ත පින්වත්නි, බුදුරජාණන් වහන්සේ නමකගේ පහළවීම ඇත්තෙන්ම සැපයක්. දෙවියොත් මිනිස්සුත් කාලෙකින් තමයි බුදුරජාණන් වහන්සේ නමක් දකින්ට ලැබෙන්නේ. බුද්ධ කියන වචනේ පවා මේ ලෝකෙ ඉතාම කලාතුරකින් අහන්ට ලැබෙන්නේ. මේ උතුම් තිසරණය ලෝකෙ පහළ වෙන්නේ බුද්ධ රත්නේ පහළ වීමෙන්, ධර්ම රත්නේ පහළ වීමෙන් සංඝ රත්නේ බිහි වෙනවා. භික්ෂු භික්ෂුණී උපාසක උපාසිකා කියන සිව්වණක් පිරිසගේ එකම පිහිට, එකම පිළිසරණ, එකම සැනසෙල්ල වෙන්නේ තිසරණේමයි. ඒ තෙරුවන් අදාහගත් ශ්‍රාවකයාට තමයි, තෙරුවන් කෙරේ හිත පහදවාගත් ශ්‍රාවකයාට තමයි නිවන් මඟ විවෘත වෙන්නේ. ඉතින් ඒ තෙරුවන් සරණ ගියපු කෙනාට ධර්මයෙන් ලැබෙන පිහිට, ශාස්ත්‍රඥ වහන්සේගෙන් ලැබෙන පිහිට, ශ්‍රාවක සංඝයාගෙන් ලැබෙන පිහිට ඒ ශ්‍රාවකයාව සුගතියට පමුණවනවා. ඒ වගේම අනුපිළිවෙලින් මගඵල තුලින් නිවන කරා පමුණවනවා. ඉතින් මේ මගඵල අවබෝධ කරවන, සුගතිය සැප සලසාලන ඒ දහම් පද බොහෝ දෙනාට අද දවසේ අහන්න සලස්වන්නේ නොම්බර 29 සමර්ෆීල්ඩ් උද්‍යානයේ බලගොල්ල කෙංගල්ල යන ලිපිනේ පදිංචි පින්වත් YKS යටිවැල්ල මහත්මිය, අනුෂ්ක පුතණුවන්, උපුල් පුතණුවන් සහ කාවින්දී දියණිය ඇතුළු පිරිස විසින්. ඉතින් පින්වත්නි, බොහෝම සතුටු වෙන්න බුදුරජාණන් වහන්සේ වදාළ උතුම් ශ්‍රී සද්ධර්මයේ ඔබ බොහෝ දෙනාට අද දවසේ අහන්න සලස්සලා ධර්ම දානමේ නම් වූ අග්‍ර වූ පුණ්‍ය ධර්මයේ තමයි බුදුරජාණන් වහන්සේ වර්ණනා කරපු අග්‍ර වූ පින තමයි ඔබ අද දවසේ මේ රැස් කරගන්නේ. පින්වත්නි, දැන් අපි දින කීපයක් සාරිපුත්ත සූත්‍රයේ ඇසුරෙන් දහම් කාරණා ඉගෙන ගත්තා. සාරිපුත්ත මහරහතන් වහන්සේ වදාළ උතුම් බුදු ගුණ අපි දේශනා කීපකින් ඉගෙන ගත්තා. දැන් සාරිපුත්ත මහරහතන් වහන්සේ බුදුරජාණන් වහන්සේට කියා හිටිනවා, ස්වාමීනි භාග්‍යවතුන් වහන්සේ, මහා පිරිස් පිරිවරාගෙන වැඩ සිටින ඒ සම්මා සම්බුදු සමිදානන් වෙත මම ආවේ හරි සන්තෝෂෙන්. බොහෝ දෙනාට සෙත සලසන ප්‍රශ්න භාග්‍යවතුන් වහන්සේගෙන් අහලා දැනගන්නයි මම භාග්‍යවතුන් වහන්සේ ළඟට වැඩියේ කියලා සාරිපුත්ත මහරහතන් වහන්සේ කියා හිටියා. සාරිපුත්ත මහරහතන් වහන්සේ වදාරනවා, බික්ඛුනෝ විජිගුච්ඡතෝ භජතෝ රිත්තමාසනං රුක්ඛ මූලං සුසානං වා
පබ්බතානං ගුහාසුවා. යම් භික්ෂුවක් ඉන්නවා ගස් සෙවණක, එහෙම නැත්නම් පර්වතයක, එහෙම නැත්නම් සොහනක. මේ සොහනේ ඉන්න, ගස් සෙවණේ සිටින, කඳු ගැටයක සිටින, ගල් ගුහාවක සිටින මේ භික්ෂුව විජිගුච්ඡතෝ සම්පූර්ණයෙන් මේ සසර පුරා ගෙවාගෙන එද්දී විඳපු දුක් පිළිකුල් කරනවා. ජරා මරණ ශෝක වැළපීම් දුක් දුම්නස් සුසුම් මෙලි මේ දුක පිළිකුල් කරනවා. ඒ වගේම මේ ඇස කන නාසය දිවකය මනස ලෙඩවීමෙන් හටගන්නා දුක පිළිකුල් කරනවා. අම්මා මිය යාමෙන් විඳපු දුක්, තාත්තා මිය යාමෙන් විඳපු දුක්, ඒ වගේම සහෝදරයා සහෝදරී මිය යාමෙන් විඳපු දුක්, තමන්ගේම දුව පුතා දරුවෝ මිය යාමෙන් විඳපු දුක්, මේ ඔක්කොම මේ භික්ෂුව පිළිකුල් කරනවා. භාග්‍යතුන් වහන්සේගෙන් අහනවා, ස්වාමීනි මේ සංසාරේ පිළිකුල් කරන, ඒ සංසාර දුක පිළිකුල් කරන මේ ශාසනයට පැමිණිච්ච ශ්‍රමණයන් වහන්සේට උච්චවචේසු සයනේසු කේවන්තෝ තත්ත භේරවා යේහි බික්ඛුන වේදේය නිග්ඝෝසේ සයනාසනේ. දැන් ඔය විදිහට භාග්‍යවතුන් වහන්සේ කුඩා වූත් මහත් වූත් සේනාසනවල නිහඬව තියෙන තැන්වල භික්ෂුවක් ඉඳිද්දී දැන් දුක පිළිකුල් කරන ශාසනයට පැමිණිච්ච ශ්‍රමණෙක් සමහරට පුංචි කුටියක ඉන්නවා. එහෙම නැත්නම් මහා විහෙරක වැඩ සිටිනවා. එහෙම නැත්නම් නිහඬව තියෙන ජන ශූන්‍ය වූ තැන්වල වැඩ සිටිනවා. ඉතින් ඔහොම භික්ෂුව වැඩ ඉන්නකොට ඒ භික්ෂුවගේ හිතේ කිසිම සැලීමක් නැත්නම් බිය ඇතිවන අරමුණු දැකලා තැති ගන්නවා නම් ආන්නේ වගේ අරමුණු කොච්චර තියෙනවද කියලා භාග්‍යතුන් වහන්සේගෙන් ඇහුවා. දැන් භික්ෂුවක් දුක පිළිකුල් කරලා වනාරණ්‍යට යනවා. මහා ඝන කැල ඇතුළට යනවා. සොහොනෙත් ඉන්නවා. ඒ වගේම කුටියකත් ඉන්නවා, ගල් ගුහාවකත් ඉන්නවා, ලෙනකත් ඉන්නවා. මේ භික්ෂුව සංසාරේ පිළිකුල් කරලා නිහඬ වනසේනාසන ඇසුරු කරනවා. එතකොට මෙහෙම කරද්දී හැබැයි භික්ෂුවට බය ඇතිවන අරමුණු භික්ෂුව කරා එනවා කියනවා. චට්ටෝ භීරු පෞච්චති. 6 වෙනි මාර සේනාව තමයි බය තැති ගැනීම. එහෙනම් භික්ෂුවක් භාවනා කරන්නම් කියලා කැලේට යද්දී, හුදකලා වාසයට යද්දී බය ඇතිවන අරමුණු එන්න පුළුවන්. ඇයි මාරයා විසින් බය ඇති කරවන අරමුණු දෙනවා. භාග්‍යතුන් වහන්සේගෙන් අහනවා, ස්වාමීනි ආන්නේ වගේ බය ඇතිවන අරමුණු දැකලා තැති ගැනීම ඇති කරවන අරමුණු භික්ෂුවකට කොච්චර තියෙනවාද? ඔන්න පළවෙනි ප්‍රශ්නේ. ඊළඟට අහනවා, කත්ති පරිස්සයා ලෝකේ ගච්ඡතෝ අගතං දිසං යේ බික්ඛු අபிසම්භවේ පන්තම්මි සයනාසනේ. භාග්‍යතුන් වහන්සේගෙන් අහනවා, භික්ෂුවක් ඉන්නවා. ඒ භික්ෂුව ඈත සෙනසුන්වල වාසය කරනවා. එතකොට ස්වාමීනි මේ භික්ෂුව ඈත සෙනසුන්වල වාසය කරමින් පතන්නේ අමා මහ නිවන දැකපු දිශාවට යන්නයි. අමා මහ නිවන තියෙන දිශාවට යන්නයි මේ භික්ෂුවගේ අදහස තියෙන්නේ. දැන් බලන්න, කැලේට යන්නේ කාමයන් හොයාගෙන නොවේ. නිවන හොයාගෙන තමයි වනාරණ්‍යට ගියේ. බුදුරජාණන් වහන්සේගෙන් අහනවා, ස්වාමීනි ඉතින් ආන්නේ වගේ භික්ෂුවක් නිවන පතාගෙන වනයේට යද්දී ඒ භික්ෂුව වීරියෙන් මඩින උපද්‍රව කොච්චර තියෙනවද කියලා ඇහුවා.
පින්නත් මේ උපද්‍රව කියන ඒවා හරියට භික්ෂු ජීවිතේට තියෙනවා. දැන් ඔබ හිතමු යම් භික්ෂුවක් පැවිදි වෙලා ඉඳලා කාලයක් ගිහින් සිවුරු ඇරියට පස්සේ සමහර ගිහි අයත් පැවිදි අයත් කරුණු කාරණා හරියට වටහා ගන්න නැතුව දොස් කියන්න පුළුවන්. නමුත් ඒ උපවිදි වෙන්න සිවුරු අරින්න යෙදුන කාරණා හොඳට හොයලා බැලුවොත් සමහර විට එතන නිന്ദා අපහාස කරන්න දෙයක් සමහර ලාවට නෑ. මේක තමයි සසරේ ස්වභාවය. කෙලෙසුන් දුරු කිරීමේ තියෙන දුෂ්කරතාවය. පින් මදි බව මේක තමයි සිහි කරන්න තියෙන්නේ. බුදුරජාණන් වහන්සේ වැඩ ඉන්න කාලෙත් සමහර අය උපවේදී වුණා. උපවේදී වෙලා ගෙදර ගිහලා එයි කියන්නේ අනේ අපිටමයි පින් මදි උනේ. ස්වාක්කාත ශාසනයක අපිට බැරි වුණානේ. භාග්‍යතුන් වහන්සේගේ ඇසුරේ ගුණධර්ම වඩා ගන්න අපිමයි කාලකන්ණි උනේ අපිටමයි පින් නැති උනේ කියලා ඒ අය කියන්නේ. එහෙමනම් කොච්චර උපද්‍රව පැවිදි ජීවිතයකට තියෙනවද? සාරිපුත්තයන් වහන්සේ වදාරනවා පැවිදි ජීවිතයට තියෙන උපද්‍රව පේනේවා. පේන ලෝකෙන් එන උපද්‍රව. මොනවද පේන ලෝකෙන් එන උපද්‍රව? ඔන්න වන ආරණ්‍යවල, ගිරි ගුහාවල, ලෙන්වල, උදකලා ස්ථානවල වාසය කරද්දී ඔන්න සිංහයෝ ඉන්නවා, වගවලස්සු ඉන්නවා, දිවියෝ ඉන්නවා, වෘකයෝ ඉන්නවා. ඒ වගේම ඇත්තු ඉන්නවා, නයිපොළොංගු ඉන්නවා. ඒ වගේම සොරකමේ යන සොරු කල්ලි ඉන්නවා. සොරකමේ ගිහිලා සොර බඩුත් එක්කම හොරකම් කරපු බඩුත් අත ඇතුව එන හොරු ඉන්නවා. දැන් හොරකමේ යද්දී හොරුන්ට අහු වුණොත් අපි හොරකමේ යනවා මේක දැක්කා කියලා මරනවා. හොරකමේ ගිහිල්ලා එන හොරුන්ට අහු වුණොත් අපි හොරකම් කර බඩුත් එක්ක මේක දැක්කා කියලා මරනවා. එහෙනම් බේරිල්ලක් නැහැ. හොරකමේ යනකොට දැක්කත් අනතුරක්, හොරකමේ ගිහිල්ලා එන හොරු දැක්කත් අනතුරක්. මේ ඔක්කොම උපද්‍රව කියනවා. ඊළඟට භික්ෂුවට හට ගන්නවා මේ ඇස කන නාසය දිවකයි මනස අසනීප. දැන් අල්පාබාධ කියලා කියන්නේ පින්වත්නි පදන් වීරිය වඩන්න සුදුසුයි. ඒ භික්ෂුවට උනක් කෙම්බිරිස්සාවක් නැතුව තියෙන වෙලාවෙ තමයි භාවනාවක් කරගන්න පුළුවන්. සොටු දියර ගලද්දී, කිවිසුම් යද්දී, කැස්ස එද්දී කොහොමනම් භාවනාවක් කරගන්නද? එහෙනම් නොයේ ක්ලෙඩ දුක් වලින් එදී පේන උවදුරු කියනවා. ඊළඟට මේ සීතල උණුසුම බඩගින්න පිපාසයේ වැසිකිලි කැසිකිලි කරන ඒවා මැසි මදුරු වදුරු මේ ඔක්කොම පේන වදුරු කියනවා. එහෙනම් බලන්න මේ එකක් එකක් ගානේ වදුරු ඔබ භාවනා කරද්දී ඔබටත් වෙන්න පුළුවන්. දැන් ඔබ ගෙදර ඉන්නවා. දැන් ඔබ හොඳට දොරවල් වහලා, ජනෙල් වහලා, හොඳට මදුරු වෙයි කියලා net එකක් දාගෙන ඔබ භාවනාවට වාඩි වුණා කියමු. ඒත් ඔබට කායිකව අසනීප තියෙනවා නම් දනිස් නමා ගන්න අමාරුයි කියනවා. දැන් කොන්දේ අමාරු කියනවා. දැන් මොකද වෙන්නේ? දොර ජනෙල් වහලා තිබ්බත්, මදුරු වෙයි කියලා net එක දාලා තිබ්බත්, ඇඳේ වාඩි වුණත් වාඩි වෙලා ඉන්න බැරි නම් මොකද වෙන්නේ? කරගන්න බෑ. දැන් බලන්න ඒවා ඔක්කොම පේනවදුරු. ඊළඟට සාරිපුත්තයන් වහන්සේ වදාරනවා මේ පැවිදි ජීවිතයට තියෙනවා කියන නොපෙනෙනවදුරු. ඒවා තමයි කියන කාය දුස්චරිතේ. ඒවා කාටත් හොයන්න බෑ. ඒවා සැඟවිලා තියෙනවා. හැබැයි ඒවා සිද්ධුනොත් මග වැඩෙන්නේ. ඊළඟට වචී දුස්චරිතේ, ඊළඟට මනෝ දුස්චරිතේ, ඊළඟට මේ හිතේ හටගන්න කාමච්ඡන්දේ, ඊළඟට ව්‍යාපාදී, ඊළඟට තීන මිද්දේ, ඊළඟට විසිරීමත් පසුතැවීමත්, ඊළඟට සැකයත් කියන මේ නීවරණ සැඟවිච්ච උපද්‍රව කියනවා. ඊළඟට මේ හිතේ තියෙනවා රාගය, ද්වේෂය, මෝහය, මාන්නය, ගුණමකුකම්, දැඩි ගති, කට්ට කෛරාටිකකම්, නැති ගුණ පෙන්වීම, මද ප්‍රමාදයට පත්වීම, ඒ වගේම සියලු කෙලෙස් මේවා ඔක්කොම සැඟවිච්ච උපද්‍රව කියනවා. එහෙනම් බලන්න පින්වත්නි අපි මේ නිවන් මඟ වඩන්න පටන් ගන්නෙ කෙලෙසුන් දුරු කරලා නෙවෙයි. එහෙනම් සැඟවිච්ච උපද්‍රව, සැඟවිච්ච හතුරු ඔක්කොම අපි තුල තියෙනවනේ. ඊළඟට දේශනා කරනවා මේ භික්ෂුවක් සිටිනවා. කොහොමද ඒ භික්ෂුව
මේ උපද්‍රව මැද්දේ තමයි ಗುಣධර්ම පුරුදු කරගන්න තියෙන්නේ. භාග්‍යතුන් වහන්සේගෙන් අහනවා ස්වාමීනි කොයිතරම් වදුරු මෙන්න මේ විදියට ශ්‍රාවකයාට තියෙනවාද? ඊළඟට අහනවා ක්‍යාසවපතයෝ අස්සු ක්‍යාසස්සු ඉද ගෝචරා කානිසීලබ්බතානස්සු පහිතත්තස්ස බික්ඛුනෝ. භාග්‍යතුන් වහන්සේගෙන් අහනවා ස්වාමීනි භික්ෂුවක් සිටිනවා ජීවිතේ පරදුවට තියලා, ඒ කියන්නේ කාය ජීවිත දෙකේ ආසාව අත්හරිනවා. අත්හැරලා තමයි මේ ශ්‍රමණයා වීරිය වඩන්නේ. දැන් කාය ජීවිත දෙකේ ආසාව අත්හරිනවා කියන්නේ ඒක ලේසියෙන් කරන්න බෑ. මදුරුවෙක් කනකොට, මැස්සෙක් වහනකොටත් පළඟ ලිහලා නැගිටින ලෝකේ කාය ජීවිත දෙකේ ආසාව අත්හැරලා භාවනා කරනවා කියන එක මහා පුරුෂයන් විසින්, විස්මිත පුරුෂයන් විසින් කරන එකක්. ඒ අය කල්පනා කරනවා මේ ශරීරේ ලේමස් වේලෙනවා නම් වේලිලා ගියපු ආවේ, ඇටකටුත් සමත් නහරත් ඉතුරු වෙනවා නම් ඉතුරු වෙලා ගියපු ආවේ. යම් පුරුෂ වීරියකින්, යම් පුරුෂ පරාක්‍රමයකින් යම් මේ අමා මහ නිවනක් අවබෝධ කළ යුතුද, ඒ නිවන අවබෝධ කොට මිසක් මේ පළඟ ලිහන්නේ නැහැ කියලා කාය ජීවිත දෙකේ ආසාව අත්හැරලා භාවනා කරනවා. එහෙම භික්ෂුන් ඉන්නවා. එතකොට දේශනා කරනවා ඒ අයට මොන වගේ දෙයක්ද භාගතුන් වහන්සේ අහන්න ලැබෙන්නේ, කොයි වගේ මොන විදිහේ සීලයක්ද රකින්න තියෙන්නේ, කොයි වගේ තැනකද සැරිසරන්ට ලැබෙන්නේ ආන්නේ ශ්‍රමණයාගෙන්. ඒ ශ්‍රමණයාට කොයි වගේ තැනකද වැඩෙන්න වෙන්නේ කියලා අහනවා. එතකොට භාග්‍යතුන් වහන්සේ ගෙන් ආයිත් සාරිපුත්ත මහරහතන් වහන්සේ අහනවා කංසෝ සික්ඛං සමාදාය ඒකෝ දිනිපකෝ සතෝ කම්මාරෝ රජතස්සේව නිද්දමේ මලමත්තනෝ. ස්වාමීනි භාග්‍යවතුන් වහන්සේ කොයි ආකාරයේ සීලයක් රකිමින් සමාධිගත සිතකුත් ඇති කරගෙන හොඳට නුවණ හසුරුවා කොයි විදියට හැසිරෙන ශ්‍රාවකයාද මේ රන් කරුවෙක් රිදීෙහි මල ටික ටික පිරිසිදු කරන ආකාරයෙන් මේ සිතේ තියෙන කෙලෙස් කහට බහැරට දුරලන්නේ කියලා භාග්‍යතුන් වහන්සේගෙන් ඇහුවා. එහෙනම් රන් කරුවෙක් මේ රත්තරන් රිදී වල තියෙන අනවශ්‍ය මලකඩ කැට කැබිලිති මේ වයින් කරලා ස්වර්ණ ආභරණ හදන්න, රිදී ආභරණ හදන්න සුදුසු වෙන විදිහේ රත්තරන්, ඒ වගේම රිදී ලබා ගන්න ආකාරයෙන් මේ හිතේ තිබෙන කෙලෙස් කහට දුරු කරගන්නේ කොහොමද කියලා භාග්‍යතුන් වහන්සේගෙන් අහනවා. ඒ වෙලාවේ භාග්‍යවතුන් වහන්සේ හරිය ලස්සනට විස්තර කරනවා ගාථා වලින්. විජේ ගොච්ච මානස්ස යදිදං පාසු රිත්තාසනං සයනං සේවතෝ වේ සම්බෝධිකා මස්ස යතානු ධම්මං තං තේ පවක්කාමි යතා පජානං. බුදුරජාණන් වහන්සේ වදාලා පින්වත් සාරිපුත්තය, මේ සංසාරේ පිළිකුල් කරපු සංසාරේ කියලා කිව්වේ පින්වත්නි ඉපදෙමින් මැරෙමින් යන ස්වභාවය. මේ සංසාරේ පින්වත්නි චග්ගුඩු සෙල්ලම වගේ, කෝටු කෑල්ලක් උඩ දාන සෙල්ලම වගේ
භාග්‍යවතුන් වහන්සේ වදාළේ කෙනෙක් කෝටු කෑල්ලක් අතට අරගෙන උඩ විසික් කරනවා. ඒ කෝටුව කැරකිලා බිම වැටිද්දී එක පැත්තක් බිම වැදිනවා. ආයේ ඒ කෝටුව ඇහිඳලා උඩ විසික් කරනවා. එතකොට ඒ කෝටුව කැරකිලා බිම වැටෙද්දී මැද වදිනවා. ආයිත් ඒ කෝටුව ඇහිඳලා උඩ විසික් කරනවා. එතකොට කැරකිලා බිම වැටෙද්දී ඊළඟ කෙළවර බිම වැටෙනවා. භාග්‍යතුන් වහන්සේ වදාලා ඔන්න ඔය කෝටු කෑල්ල උඩ දාන සෙල්ලම වගේ මෙලොවින් පරලොවට යනවා. පරලොවින් මෙලොවට එනවා. ඕන්න ඔය ස්වභාවය තමයි පින්වත්නි සංසාරේ. අපි දෙවියන් අතරත් ඉපදිලා තියෙනවා. දැන් අපි මිනිසුන් අතරටත් ඇවිල්ලා. නිරේ ඉපදුන වාර අනන්තයි. තිරිසන් සතුන් අතර ඉපදුන වාර අනන්තයි. ප්‍රේතයන් අතර අසුරයන් අතර ඉපදුන වාර අනන්තයි. ඉතින් මෙන්න මේ කියන සංසාරේ ශ්‍රාවකයා නොයෙක් ලෝකවල ඉපදී මෙරි එද්දී විඳින්න වෙච්ච දුක මේ ශ්‍රාවකයා පිළිකුල් කරනවා. ඒ වගේම කාමයන් සියලු කාමයන් ගෙන් වෙන් වෙලා ඉන්නවා. වස්තුකාම කියලා කිව්වේ ගේ දොර වතු පිටි ඉඩ කඩන් යාන වාහන හරක බාන දැසිදස්සු රන් රිදී මිල මුදල් මසු කහවණු මේ ඔක්කොම වස්තුකාමේ. යම්තාක් මිනිස් ලෝකේ කාම සම්පත් තියෙනවද ඒ ඔක්කොම වස්තුකාමේ. දිව්‍ය ලෝකේ යම්තාක් වස්තුකාමයන් තියෙනවද ඒවත් අයිති. බ්‍රහ්ම ලෝකේ යම් වස්තුකාම තියෙනවද ඒවත් අයිති. එහෙනම් මේ ඔක්කොම ශ්‍රාවකයා මොකද කරන්නේ? දිව්‍ය කාමයටවත් හිත පිහිටව ගන්නෑ. බ්‍රහ්මයන් අතර ගිහින් බ්‍රහ්ම විමාන ලැබලා ඒ වගේ සතුටු වෙන්නත් හිත පිහිටවන්නේ. සියලු කාමයන්ගෙන් මේ භික්ෂුව වෙන් වෙන්න කල්පනා කරනවා. දැන් සංසාරෙත් පිළිකුල් කරලා කාමයන්ට තැලෙන්නේ නැතුව දැන් මේ භික්ෂුව මොකද කරන්නේ? හුදකලාවේ වාසය කරනවා. දැන් මුලින්ම භික්ෂුවක් ඇති කරගන්න ඕනේ කාය විවේකේ. දැන් භික්ෂුවක් වුණත් දැන් කාය විවේකයට බාධා පිණිස පවතිනවා කම්මාරාමතාව. දැන් මේ භික්ෂුව වැඩම කර කර ඉන්නවා නම් වැඩෙහිම එලි ඉන්නවා නම් ඒ කෙනාට නිවන් මඟ වඩන්න බෑ. දැන් හිතමු තමන් වහන්සේලා වාසය කරන ආරාමේ කටයුතු යෙදෙනවා. කුදු මහත් කටයුතු යෙදෙනවා. කුඩා වූත් මහත් වූත් කටයුතු යෙදෙනවා. දැන් කුඩා කටයුතු කියලා කියන්නේ වෙහෙර විහාර හදන්න වෙනවා. එදිනෙදා මලු පෙත්තම දින්න සිද්ධ වෙනවා. බෝධින් වහන්සේට සෑරජාන් වහන්සේට උපස්ථාන කරන්න වෙනවා. එතකොට මේවා කුඩා කටයුතු. ඊළඟට මහත් කටයුතු තමයි සංඝයාගේ තියෙන විනය කර්ම, පැවිදි පින්කම්, උපසම්පදා පින්කම්. මෙන්න මේවා මහත් වූ දේවල්. ඊළඟට සංඝයාගේ නොයෙකුත් විනය කර්ම තියෙන උපෝසත ආදී වත්මානද්දීම් පිරිවෙස් දීම් ආදී විනය කර්ම තියෙනවා. එතකොට මේ දේවල් මහත් වූ කර්ම. එතකොට භික්ෂුව මේ දේවල් කරද්දී භික්ෂුව මොකද කරන්න ඕනේ? කාය විවේකී හදා ගන්න ඕනේ. දැන් මුල් කාලේ මේ කටයුතු කරන අතරේමයි එයාට සිහි නුවණ වඩන්න වෙන්නේ. භාග්‍යතුන් වහන්සේ ඒකයි වදාළේ ධර්ම මාර්ගයේ හැසිරෙන ශ්‍රාවකයා වැසි වගේ ඉන්න ඕනේ කිව්වා. එදාම පැටිය වදපු වැසි වගේ ඉන්න ඕනේ කිව්වා. දැන් වැස්සි පැටියාට කිරි දෙන්නත් ඕනේ. පැටියව බලා ගන්නත් ඕනේ. ඒ අතරේ තමන් තනකොළ ගන්නත් ඕනේ. එහෙනම් බාහිර වැඩ කටයුතු වගේ තමයි මොකද්ද? එදිනෙදා කරන බාහිර වැඩ කටයුතු වගේ තමයි වැස්සි පැටිය බලා ගන්න එක. එහෙනම් තමන් ධර්ම මාර්ගයේ හැසිරෙන එක වගේ තමයි තමන් තනකොළ කන එක. එහෙනම් වැඩපළ කරන අතරේම තමන් සිහිය වඩන්න ඕනේ. ඉරියව් ගැන සිහියෙන් ඉන්න ඕනේ. සීලය ගැන කල්පනා වෙන්න ඕනේ. නීවරණ ගැන කල්පනා විඳිමින් තමයි ඉන්ද්‍රිය দমনය කරගනිමින් සිල්පද රැකගනිමින් තමයි අර වතපිළිවෙතේ යෙදෙන්නේ. එතකොට මේ භික්ෂුව වැඩ කරද්දි කල්පනා කරනවා මම දැන් සංඝයාට පහසු පිණිස භාග්‍යතුන් වහන්සේට උපස්ථාන පිණිස මේ වත්පිළිවෙත් කරනවා. මේ වත්පිළිවෙත් ඉවර වුණාම මේ වත්පිළිවෙත් කරන අතරේ මම මගේ සීලේ සමාධිය ප්‍රඥාව දියුණු කරගැනීමේ යෙදී ඉන්න ඕනේ.
ඒක තමයි මා විසින් කළ යුත්තේ කියලා ඔන්න කල්පනා කරනවා. එතකොට ඔන්න දැන් භික්ෂුව කාය විවේකයෙන් ඉන්නේ. සතිපට්ඨානේ ඉන්නවා නම් කාය විවේකයත් එක්කම ඔහුට හැදෙනවා චිත්ත විවේකේ. චිත්ත විවේකේ තමයි රාගයක් ආවොත් රාගයේ හිත වැඩ කරන්නේ. රාගේ ප්‍රහාණය කරනවා. ද්වේෂේ ප්‍රහාණය කරනවා. මෝහේ ප්‍රහාණය කරනවා. සිත කිලුටු කරන යම්තාක් නීවරණ ධර්මයන් නැද්ද ඒවෙන් සිත මුදව ගන්නවා. ඊළඟට උපදි විවේකයේ කියලා කිව්වේ ඔන්න කෙලෙසුන්ගේ දුරුවීම, භව සංයෝජනයන්ගේ දුරුවීම, ආශ්‍රවයන්ගේ ප්‍රහාණයටපත් වීම ඒ භික්ෂුව අත්දකින්නවා. එතකොට ඒක තමයි හුදකලාව කියලා කිව්වේ. කාය විවේකයත්, ඒ චිත්ත විවේකයත්, උපදි විවේකයත්. දැන් මේ භික්ෂුව සංසාරේ පිළිකුල් කරලා කාමයන්ගෙන් මිදලා හුදකලාවේම වාසය කරනවා. මොකටද පින්වත්නි? නිවන් දකින්න ආසාවෙන්. සම්බෝධි කාමස්ස යතානු ධම්මං. ඉතින් බුද්ධ ශාසනය තුල ශ්‍රමණයා හට පහසු ජීවිතේ සලසෙනවා. මොකටද? ඒ තමන් ගත කරන ජීවිතේටම ගැළපෙන ධර්මය දැනගත් කෙනෙකුන් වශයෙන් පවසන්නෙමි මා ඔබහට මැනවින් ඉගෙන ගන්න. එහෙනම් නිවන් මාගේ හැසිරෙද්දී තමන්ව සැපේටපත් කරන්නේ තමා විසින් හරි ධර්මයක් ඉගෙනගෙන තිබුණොත් විතරයි. නැත්තම් පටලෝලා තියෙන පැටලෙවිලි ගොඩක් නම් අරක කොහමද මේක කොහමද? දැන් බලන්න අපේ ගුරු දේවයන් වහන්සේ අපිට කොච්චර අනුකම්පා කළාද? නිවැරදි බුද්ධ වචනේ පෙන්වලා දීලා මෙයයි ධර්මය, මෙයයි විනය කියලා අපිට පෙන්වලා දුන්නා. නැත්තම් එක එක දේවල් අපිට ඉගෙන ගන්න උනා නම් අර කෙනා මෙහෙම කියලා තියෙනවා, මේ කෙනා මෙහෙම කියලා තියෙනවා, මෙයා මෙහෙම කියලා තියෙනවා කියලා එක එක මතවාද ගොඩක් නම් අපේ ඔළුවේ තිබුණේ. අපිට ඒකාන්ත කොට භාගතුන් වහන්සේගේ ධර්ම ඉගෙන ගන්න වෙන්නේ නැහැ. ඒකාන්ත කොට භාගතුන් වහන්සේගේ ධර්මයේ සරණ යන්න ලැබෙන්නෙත් නැහැ. එහෙම වුණා නම් ඔබට බුද්ධ වචනයක් මේ ආකාරයෙන් හරි අපිට කියලා දෙන්න ලැබෙන්නේ නැහැ. භාගතුන් වහන්සේ වදාරනවා තමන්ගේ ශ්‍රමණ ජීවිතේ පහසුව සැලසෙන්න නම් ඒකටම ගැළපෙන ධර්මයන් දැනගත් කෙනෙක් වශයෙන් එයා ඉන්න ඕනේ. ඒක නිසා බුදුරජාණන් වහන්සේ වදාරනවා තං තේ පවක්කාමි යතා පජානං. ඒක නිසා මහණෙනි මං ඔබලාට මෙහෙම කියනවා මුලින්ම කරන්න තියෙන්නේ ධර්මය හොඳට ඉගෙන ගන්න එක. දැන් බලන්න භාගතුන් වහන්සේ කොච්චර අපුව බේරනවද කියලා. බුදුරජාණන් වහන්සේ වදාරන ධර්මය හොඳට ඉගෙන ගන්න කියනවා. දැන් බලන්න අපගේ මහා මහින්ද මහරහතන් වහන්සේ සීමාවේදී පැවිදි උපසම්පදාව ලබද්දී ඒ බොහෝති උතුම් අරහත්ත්වයට පත් වුණා. ෂඩ් අභිඥාලාභී සතර පටිසම්භිදාලාභී මහෝත්තම මහරහතන් වහන්සේ නම බවට පත් වුණා. ඒ මහරහතන් වහන්සේ තමයි ඊළඟට අවුරුදු 3ක් වගේ කාලයක් ඇතුළත සම්පූර්ණයෙන් ත්‍රිපිටකයම දරාගත්තේ අටුවාව සහිතව. දැන් මේ ධර්මය ඉගෙන ගන්නේ ඇයි? එහෙනම් තමන්ව සුවපත් කරන්නෙත් ලෝකයා සුවපත් කරන්නෙත් තමන් ඉගෙනගත් ධර්මයෙන්. එහෙනම් මහරහත් ඵලයට පත් වෙච්ච උත්තමයෝ මහරහත් ඵලයට පත් වෙලා ධර්මය ඉගෙන ගත්තා නම් මේ ධර්මයේ වැඩිලා නැති, ධර්මයේ ගැන විශාරද බවක් නැති අපි ගැන කවර කතාවද? එහෙනම් අපි අනිවාර්යයෙන්ම කළ යුතු එකක් තමයි ධර්මය ඉගෙන ගන්නවා කියන දේ. නැත්තම් පින්වත්නි මේ ලෝකේ රත්තරන් හා සමාන දෙයක් තියෙනවා. ඉමිටේෂන් තියෙනවා. එහෙනම් රත්තරන් කියලා පෙන්නාවි. අධර්මයේ ධර්මයේ කියලා පෙන්නාවි. ඔබ ධර්මයේ නොදැන හිටියොත්. එහෙනම් ඔබ සැබෑ රත්තරන් අඳුන ගන්න නම් මෙයයි ධර්මය මෙයයි විනය කියලා අඳුන ගන්න නම් ධර්මයම ඉගෙන ගන්න ඕනේ. ඒතකොට කවුරු හරි කෙනෙක් අධර්මයක් කිව්වොත් ඒක ඔබට ප්‍රශ්නයක් වෙන්නේ නැහැ. ඔබ දන්නවා මේක බුද්ධ වචනේ නෑනේ. මේක බුදුරජාණන් වහන්සේ නොඅදාළ දෙයක්. මේක බුදුරජාණන් වහන්සේ නොපෙන වූ දෙයක්. බුදුරජාණන් වහන්සේගේ ධර්මයට මේක අයිති නැති දෙයක් කියලා අන්න ඔබට පුළුවන් භාග්‍යතුන් වහන්සේගේ ධර්මයේ පිහිටෙන් බේරෙන්න. ඊළඟට භාග්‍යතුන් වහන්සේ වදාලා පංචන්නං දේරෝ භයානනං භායේ
කුසතෝ සප්පරියන්තචාරින් ඩංසාදිපතානං සිරින්සපානං මනුස්ස පස්සානං චතුප්පදානං. බුදුරජාණන් වහන්සේ වදාලා ප්‍රඥාවන්ත ශ්‍රමණයා, දැන් ධර්ම ඉගෙන ගත්ත භික්ෂුවක් ඉන්නවා. ඒ භික්ෂුව හරි ප්‍රඥාවන්තයි. ඉතින් මේන්න මේ භික්ෂුව බය වෙන්නේ නැහැ කියනවා. එහෙනම් බය නොවී ඉන්න ඕනෙත් මොකද්ද? මොලේමයි. තමන්ට තමන් ගැනම තියෙන වැටහීම, ධර්මයේ ගැන තියෙන වැටහීමෙන් තමයි බය නොවී ඉන්න තියෙන්නේ. නැත්තම් කෙහෙල් කොලයක් කෙල්ලුණොත් බයයි. පොඩි සද්දයක් ආවත් බයයි. භාවනා කර කර ඉන්නකොට හුණෙක් ගැහුවා කියමු ඒත් බයයි. හිත සැලෙනවා. චූටි සද්දයක් ඇති. ගහකින් කොලයක් වැටුණත් වහලෙට බයයි. හුළඟක් ඇවිල්ලා හුළං සද්දයක් ආවත් බයයි. බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා ප්‍රඥාවන්ත ශ්‍රාවකයා බිය වෙන්නේ නැහැ කියනවා. හැබැයි බිය හැදෙන කාරණා පහක් තියෙනවා. මොනවද? ඒ භික්ෂුව සදහම් සීමාවේ ඇතුළේ ඉඳගෙන සිහියෙන් වාසය කරද්දී ඒ බය හැදෙන කාරණා දුරු කරගන්න පුළුවන් කියනවා. එහෙනම් කොහොමද දුරු කරගන්න තියෙන්නේ? සදා ධර්මයේ තියෙන සීමාවේ ඉඳලායි කරන්න ඕනේ. එහෙනම් බුදුරජාණන් වහන්සේ මෙහෙම කරන්න කියලා කිව්වනම් ඒ සීමාව විඳගෙන බය තැති ගැනීම අතහරින්න ඕනේ. පළවෙනි එක තමයි ලේ උරනා මැසි මදුරු ගෝර විසති උරගයෝ. ඔන්න මදුරු කණ එකත් බයක් කියනවා. ඇයි වාඩි වෙනකොට මෙයාට හිතන මදුරු කාලද භාවනා කරගන්න බැරි වෙයිද දන්නේ. ඔන්න බයේ තමයි ඉන්නේ. ඉතින් මදුරුවෙක් එක මදුරුවෙක් ඇති භාවනාව විනාශ කරන්න. ඔන්න ඒක ශ්‍රමණයාට බයක් කියනවා. ඊළඟට ගෝර විසඟි උරගයෝ. ගෝර විස තියෙන උරගයෝ ඉන්නෝ නයි පොළොන් ආදී. සර්පයෝ ඉන්නවා. දැන් සමහර පැති තියෙනවා සර්පයෝ බහුලයි. එතකොට භික්ෂුන් යම් පමණකින් හරි බයක් නැතුව ඉන්න නම් ඒ භික්ෂූන් කන්ද පිරිත කියලා ආරක්ෂාව හදාගන්න ඕනේ. ඒතර සර්පෙක් මුණ ගැහුණත් සර්පයන්ගේ දෂ්ට කිරීම වලට ලක් වෙන්නේ නැහැ. බුදුරජාණන් වහන්සේ වදාළ මේ භික්ෂුව සතර රාජ කුලයන්ට මෙත්සිත වැඩුවා නම් මේ විදිහට අනතුරක් වෙන්නේ නැහැ කියන දවසක් භික්ෂුවක් සර්පෙක් දෂ්ට කළ අපවත් වුණා. ආන්නේ වෙලාවේ තමයි වදාළේ මේ භික්ෂුව සතර සර්පරාජ කුලයන්ට මෙත්සිත වැඩුවා නම් මේ අනතුර වෙන්නේ නැහැ කියලා. දැන් බලන්න බය තැති ගැනීම දුරු කරගන්න තියෙන්නේ ධර්මයේ කියන සීමාව ඉඳගෙන. එතකොට ලේ උරන මැසි මදුරුවෝ ඉන්නවා, ගෝර විස තියෙන උරගයෝ කැලේ ඉන්නවා. ඊළඟට මිනිසුන්ගෙන් එන පහසද. ඉතින් මිනිස්සු නිතර දෙවේලේ හරි තමන්ට හම්බ වෙනවා නම් බණ භාවනාවට වෙලාවක් යෙදෙන්නේ නැහැ. එක්කෙනෙක් යනකොට තව කෙනෙක් එනවා නම් මොකද වෙන්නේ? භාවනාවට ඒක බාධාවක්. ආන්න ඒකත් බයක් කියනවා. ඊළඟට පාස් අතරින් යුතු සතුන්ද, කකුල් අතරේ සත්තු ඉන්නවා. සිංහ, ගව ආදී දිව්‍යයන්, ව්‍යාඝ්‍රයන් ආදී දරුණු සත්තු ඉන්නවා. ආන්න ඒකත් ශ්‍රමණයාට බයක් කියනවා. හැබැයි මේවෙන් බය හැදුනාට ප්‍රඥාවන්ත ශ්‍රාවකයාට නම් මේවෙන් බය නැහැ කියනවා. ගිහි අය ආවත් ප්‍රශ්නයක් නැහැ. අවශ්‍ය දෙයක් සිහිනුවණින් කතා කළා ගිහි කෙනා ගිය ගමන් තමන් ආයි බණ භාවනා කර ගන්නවා. ඊළඟට සතා සීපාවා සිටින වනේ උනත් බුදුරජාණන් වහන්සේ වදාළේ පිරිතෙන් ආශිර්වාද ගන්න කියලා නම් පිරිත් කියලා සිත සංසිඳවාගෙන වාසය කරනවා. නැත්තම් භාවනාව කරන්න හම්බෙන්නේ දැන් කොටි වලසෙක් කේයිද? සිව්පාසතෙක් කියලා මගේ ජීවිතේ නැති කරයිද? මැසි මදුරු පීඩාවක් කේයිද කියලා බයෙන් තමයි යාට ඉන්නේ. නන්න දැන් මොලේ පාවිච්චි කරලා බය දුරු කර ගන්නවා. ඊළඟට භාග්‍යතුන් වහන්සේ දේශනා කරනවා පරදම්මිකානම් පින සන්තසෙය දිස්වාපි තේසං
बहुभिर्वाणि अतःपराणि अभिसंभवेय පරිස්සයානි කුසලානුවේසී. වෙන ආගම් වල කට්ටිය එද්දිත් ඒ ශ්‍රාවකයා බිය වෙන්නේ නැහැ කියනවා. එහෙනම් බලන්න දැන් අන්‍ය ආගමික අයට ශ්‍රාවකයා බය වෙලා නැහැ. මොන ප්‍රශ්නයක් අහයිද දන්නේ නැහැ. මොන කරදරයකට ඇදලා දායිද දන්නේ නැහැ කියලා. ශ්‍රාවකයෝ බය වෙන්නේ නැහැ කියන අන්‍ය ආගමික අයට. එතකොට දකින්නවා ඔවුන් හදන අරමුණු කොයි විදියට බය ඇති වෙන දේවල්ද මේගොල්ලෝ කරන්නේ. දැන් ඔය බුද්ධ කාලෙත් පින්වත්නි ඔය සමහර අසංවර වෙච්ච ලිච්ඡවි පවා හිටියා මේ ස්වාමින් වහන්සේලාගේ සිල් කඩනවා. අනාචාරයේ හසුරවනවා බය ගන්නවලා. ස්වාමින් වහන්සේලාගේ සිල් පළුදු කරනවා. පරාජිකා ඇති කරනවා. ඊළඟට ස්වාමින් වහන්සේලාට පාරක යන්න දෙන්නේ. දැන් අම්බසක්කර ප්‍රේතවත්වයේ තියෙනවා. මේ අම්බසක්කර කියන රජුරුවෝ පිණ්ඩපාතේ වඩිනකොට ස්වාමීන් වහන්සේලා හම්බුණාම පාත්‍රය අරගෙන පොලේ ගහනවා. එක්කෝ ස්වාමීන් වහන්සේලාව වෙට්ටු දාලා වට්ටනවා. එහෙම නැත්නම් දඬු මුගුරු වලින් පහර දෙනවා. එහෙම නැත්නම් ස්වාමීන් වහන්සේලාව තල්ලු කරනවා. උසුළු විසුළු කරනවා. ස්වාමීන් වහන්සේලාගේ සිවුරු කීතු ඉරලා දානවා. මේ වගේ පිම්පව් අදහන් නැති මිත්‍යා දෘෂ්ටික අන්‍යාගමික අය හදන බිය ඇති කරවන අරමුණු ගැනත් බොහෝ උවදුරු ගැනත් මේ ශ්‍රාවකයා දැනගෙන ඉන්නවා. දැන් මේව පින්වත්නි අපි පැවිදි වුණත් නැති වෙන්නේ. සමහරවිට ගිහි ජීවිතයට වඩා අනතුරු පැවිදි වුණාට පස්සේ තියෙන්නේ. එතකොට නොයේ කනතුරු කාන්තාවන්ගෙන් එන අරමුණු. සමහර වෙලාවට භික්ෂුවට අනතුරු වෙන්නේ වෙසඟනන්ගෙන්. සමහර වෙලාවට අනතුරු වෙන්නේ විවාහ නොවි වයසට ගියපු අයගෙන්. සමහර වෙලාවට හානි වෙන්නේ කුමාරිකාවන්ගෙන්. ඒ කියන්නේ විවාහපත් නොවි ගෙදර වාසය කරන තරුණ දූවරුන්ගෙන්. සමහර වෙලාවට වගවලසුන්ගෙන්. සමහර වෙලාවට මිත්‍යා දෘෂ්ටික අයගෙන් භාග්‍යතුන් වහන්සේ වදාරනවා. ඉතින් ඔය විදිහේ බොහෝ උවදුරු ශ්‍රමණේකට ලැබෙද්දි කොතරම් ලැබුණත් ඔහුට මඩිමින් ඒ හැම අරමුණු විමසාලයි කුසල් දහම්. ආන දැන් මේ කුසල් වඩන්නනේ මේ ඔක්කොම වෙන්නේ බැරි කුසල් වඩන්න බැරි වෙන්නනේ ඔක්කොම වෙන්නේ. එතකොට ඒකයි භාග්‍යතුන් වහන්සේ වදාළේ 6 වෙනි සේනාව බය. එහෙනම් බය ඇතිකරන්න කොච්චර කාරණා ගොඩක් තියෙනවද? එහෙනම් ඒ වෙලාවේ මේ ඔක්කොම බයත් ඇති ගැනීම ඇති වෙන්නේ මේක මාර සේනාවක්. දැන් මාර සේනාවේ ස්වභාවය තමයි පින්නත්නි අපි බය වෙවි ඉන්නකම් මාර සේනාවට ආහාර තියෙනවා. අපි කාමරයකින් කාමරයකට යන්න බයයි. ගේ ඇතුළේ ඉඳලා වැසිකිළියට යන්න බයයි. කළුවර වැටුණාට පස්සේ කඩමණ්ඩියට යන්න බයයි. පාරක තොටක යන්න බයයි. කරන් ගියොත් සැලිලා යනවා. මෙහෙම වෙන තාක්කල් කොහොමනම් කුසල් වඩන්නද? එතකොට ඒ කෙනා බය නම් වූ මාර සේනාවට අහු වෙනවා. හැබැයි යම් වෙලාවක තේරුම් ගත්තොත් මේක තමයි මාර සේනාව. මම මොකටද බය වෙන්නේ? හරි ලස්සනට හිතපු ක්‍රමයක් තියෙනවා බයබේරව සූත්‍රයේ අපේ මහබෝසතාණන් වහන්සේ. මහබෝසතාණන් වහන්සේට ආරංචි වෙනවා ඔය හොල්මන් තියෙනවා. භයානක සද්ද තියෙනවා. කට්ට කරුවල දේවාල තියෙනවා කියලා. ඉතින් මහබෝසතාණන් වහන්සේ අමාවක දවසේ දැන් අමාවක කියන්නේ පින්නති දවල්ට පායන ඉර හවස් වෙද්දි නැන්නේ. ඒකට ඉර එළියෙන් නැහැ. දැන් හවස් වෙද්දි සඳ නැගෙනවා. අමාවක දවසට සඳත් නැහැ. එතකොට ඉතින් ඝන කැලි හඳත් නැති රැයක ඝන කැලේක දේවාලයකට යනවා කියනවා. යද්දී ඔන්න ඇහෙන භයානක සද්ද තමයි මොනවද? මොනරු ගස් වල ඉඳලා අත්ෙන් අතට මොනර මාරු වෙද්දි දිරපුවත්තක් කඩාගෙන වැටෙනවා. දැන් ඒව තමයි මේ මහා බය ඇති වෙන ඒවා කියලා තියෙන්නේ. ඒ කාලේ ප්‍රසිද්ධ වෙලා තියෙන්නේ. ඊළඟට උන සතෙක් දුවනවා. එතකොට මහා බෝසතාණන්සේ කල්පනා කරනවා කාය දුස්චරිතයේ තියෙන කෙනෙක් නම් බය වුණාට කමන්නේ. ඒ කියන්නේ කයෙන් පව් කර කර ඉන්න මිනිහෙක් කට්ට කලුවරක තනි වෙනවා. එතකොට එයා බය වුණාට කමන්නේ කියනවා. සත්තු මරනවා නම් එයා සොරකම් කරනවා නම් වැරදි කාම සේවනය කරනවා නම් අබ්‍රහ්මචාරී නම් බය වුණාට කමන්නේ කියනවා.
ඇයි මැරිලා කොහේ යයිද කවුද දන්නේ? දැන් මේ කට්ට කරවල එන අනතුර මොකද්ද කියලා කවුද දන්නේ? හැබැයි මහබෝසත්ණන්සේ කල්පනා කරනවා මං වනාහි කාය සුචරිතයෙන් යුතු කෙනෙක්. මම සත්තු මරන්නේ නැති, සොරකම් කරන්නේ නැති, වැරදි කාම සේවනය කරන්නේ නැති මම බ්‍රහ්මචාරී කෙනෙක්. මම මොකටද බය වෙන්නේ? මේ සතෙක් අත්ෙන් අත්තකට මාරු වෙලා කෝට්ටක් වැටුනහම මොකක් හරි සද්දයක් ආවම මම මොකටද බය වෙන්නේ? එහෙනම් පින්නත් අපිට බයක් ආවම හිතන්න පුළුවන් හොඳ එකක් ඒක. ඊළඟට කල්පනා කරන වචී දුස්චරිතයෙන් යුතු කෙනා නම් බය වුණාට කමන්නේ. ඇයි මම බය වෙන්නේ? මම බොරු කියන්නේ නැති කෙනෙක් නේ. මං කේලම් කියන්නේ නැති කෙනෙක් නේ. මම පරුස වචන කියන්නේ නැති කෙනෙක් නේ. මම හිස් වචන කියන්නේ නැති කෙනෙක් නේ කියලා බය වෙන්න ඕනේ නැහැ කියන. එහෙම සීකරද්දි බය නැති වෙනවා කියනවා. එහෙනම් බලන්න දැන් දජග්ග සූත්‍රෙත් තියෙනවානේ. යම් කිසි වෙලාවක බයක් හරි, තැති ගැනීමක් හරි, ලොමුඩා ගැනීමක් හරි ආහම භාගතුනාසේ වදාළේ මොකද්ද? ඒ වෙලාවට මං අනුස්සරියාත මං ගැන සීකරන්න. එතකොට ඒ බිය තැති ගැනීම ලොමුඩා ගැනීම නැති වෙනවා. ඊළඟට ඒවං බුද්ධං සරන්තානං ධම්මං සංගංච බික්කවෝ බයං වා චම්මිතත්තං වා ලෝමහංසෝ නහෙසති. බුදුරජුන් සිහි නොවේ නම් එම විට ශ්‍රී සත් ධර්මයේම සීකරන්න කියනවා. එතකොට බය තැති ගැනීම ලොමුඩා ගැනීම නැති වෙනවා කියනවා. එතකොට ධර්මයක් සීකරද්දී නිවනට පමුණුවන සදහම් සිහි නොවේ නම් ඔබහට නිවන් මඟ වඩින ආර්ය සංඝයා සිහි කරන්න කියනවා. ආන්න එතකොට බය තැති ගැනීම ලොමුඩා ගැනීම නැති වෙනවා කියනවා. දැන් එහෙනම් දැන් මේ බයබේරව සූත්‍රයේ තියෙන්නේ සුචරිතයේ සිහි කිරීමෙනුත් බය නැති වෙනවා කියනවා. ඇයි පින්වත්නි බය නැති තැන තියෙන්නේ මොකද්ද? ඕන දෙයකට මුහුණ දෙන්න පුළුවන් විශාරද බවනේ. සීලයෙන් එන්නේ ඒකනේ. බුදුරජාණන් වහන්සේ වදාළේ රාජකීය පිරිසක් අතරට යනවා කියන බය නැතුව. දැන් හොරෙකුට යන්න පුළුවන් ද රජෙක් ඉස්සරහට? මේ කා මාව දඬු කඳේ ගහයි. මේ කා මාව උලෙන්දයි. මේ රජ්ජුරුව මාව මරා දමයි කියලා බයෙන් යන්න වෙන්නේ. දැන් අර ඒ විශාරද බවමයි මේ රාත්‍රියේ කට්ට කරවලේ බිය ඇතිවන තැන්වලදී සිහි කරන්න කියනවා. මම බොරු කියන්නේ නැති, කේලම් කියන්නේ නැති, පරුස වචන කියන්නේ නැති, හිස් වචන කියන්නේ නැති කෙනෙක් කියලා සිහි කරන්න කියනවා. ඊළඟට එයාට සිහි කරන්න කියනවා ලෝභයම හිතේ තින්න කෙනෙක් නම් බය වුණාට කමක් නැහැ. ඉරිසියාවම හිතේ තින්න කෙනෙක් නම් බය වුණාට කමක් නැහැ. ක්‍රෝධ කර කර ඉන්න, තරහ ඇති කරගෙන ඉන්න, බද්ධ වෛරය ඇති කරගෙන ඉන්න, අනුන්ගේ ගුණ මකන අහිම කෙනෙක් නම් බය වුණාට කමක් නැහැ. නමුත් මම වනාහි ලෝභය දුරු කර කර ඉන්න කෙනෙක්, මැඩ මැඩ ඉන්න කෙනෙක්, ද්වේෂය දුරු කර කර ඉන්න කෙනෙක්, මෝහය දුරු කර කර ඉන්න කෙනෙක්, ඉරිසියාව එකට එක කිරීම, බද්ධ වෛර, ගුණමකුකම්, දැඩි ගති, මාන්නි මේවා මන් දුරු කර කර ඉන්න කෙනෙක්. මම මොකටද බය වෙන්නේ කියලා අන්න එයාට හිතන්න කියනවා. එතකොටත් මොකද වෙන්නේ? අර බය නැති වෙලා යනවා කියනවා. දැන් බලන්න පින්නත් එහෙනම් තමන්ගේ තියෙන ගුණයක්ම නේද සිහි කරලා මේ 6 වෙනි මාර සේනාවෙන් බැහැර වෙන්න තියෙන්නේ. භාග්‍යතුන් වහන්සේ වදාරනවා ආන්නේ කෙනා මොන විදියට බය ඇතිවන, තැති ගැනීම ඇතිවන, ලොමුඩා ගන්න අරමුණු තමන් කරාවත් ආන්නේ කෙනා ඒ ඔක්කොම දුරු කර කර හොඳට තමන් තුළ තියෙන කුසල ධර්මයන් විමසන්න පුරුදු වෙනවා කියනවා. ඊළඟට ලස්සනට විස්තර කරනවා ආතංක පස්සේන කුදාය පුට්ටෝ සීතං අතුන්නං අදිවාසයේය සෝතේහි පුට්ටෝ බහුදා අනෝකෝ විරියං පරක්කම්ම දල්හං කරේය. භාග්‍යතුන් වහන්සේ වදාරනවා යම් වෙලාවකදී ධර්මයේ ඇසිරෙද්දී ඔන්න අසනීප වෙනවා. හිතමු අපිට හැදෙන පොඩි අසනීපයක් නේ ඔන්න හෙම්බිරිසාවක් හැදෙනවා. ඔන්න උණක් හැදෙනවා. සමහරලාට ඇඟ හරි බරයි. ඇඟ නිකන් තලා දාලා වගේ. දැන් මේ ඔක්කොම මේ කයේ ගිලන් බවනේ. එතකොට සමහර වෙලාවට ඔන්න බඩගිනි. හිතමු ඔන්න උදේ පිණ්ඩපාති ගියා, පිණ්ඩපාති හරියට ලැබුණේ නැහැ.
ඊට පස්සේ චූටි දෙයක් ලැබුණේ කියලා. දැන් සමහර මිනිසුන්ට මේ කාලේ අමාරුයි. එතකොට ගෙදර උයන්නේ බොහොම පොඩි දෙයක්. ඒතකොට භික්ෂුවක් පින්ඩපාත වැඩියොත් දෙන්න වෙන්නේ බොහොම ස්වල්ප දෙයක්. සමහරට බත් ඇන්දක් වෙන්න පුළුවන්. සීනි ටිකක් වෙන්න පුළුවන්. එක්කෝ පාන් කෑල්ලක් වෙන්න පුළුවන්. ඕ වගේ දෙයක්. එතකොට අර භික්ෂුවට ලැබෙන සුළු දෙයින් භික්ෂුවට යැපෙන්න සිද්ධ වෙනවා. දැන් කුස පිරෙන්න ආහාරයක් ලැබෙන්නේ නැහැ. දැන් මොකද වෙන්නේ? භික්ෂුවට කුසගින්නක් දැනෙනවා. ඒ වගේම ලෙඩ දුකුත් හැදෙනවා. ඊළඟට සීතල කාලෙට හොඳටම සීතලයි. ඊළඟට රස්නේ කාලෙට අවුවෙන් හොඳටම බැට කනවා. දැන් බුද්ධ කාලේ පින්වත් මේවා එක දිගට වෙච්ච ඒවානේ. දැන් චාරිකාවේ වඩිනකොට කුඩයක් තමන් වහන්සේ ළඟ නැත්නම් මේ ගිනි කාෂ්ඨ අවුවේ වඩින්න එපාය. දැන් වඩිනකොට දෙපා පිච්චෙනවා. පාවහන් යුගලක් නැත්තම් දෙපා පිලිස්සෙනවා. සැඩ හිරු රැස් වලින් හිස පිච්චෙනවා. සිවුරු රත් වෙනවා. එතකොට මේ දුක ඉවසගෙන වඩින්න එපා. එතකොට මේ ඔක්කොම භික්ෂුවකට තියෙන දේවල්. ඊළඟට භාගතුන් වහන්සේ වදාරනවා ලෙඩ දුක් හැදුනමත් බඩගින්නක් ආවත් සීතලෙන් බැට කද්දිත් රස්නින් බැට කද්දිත් ඉවසයි හේ සිහි නුවණින් එවැනි කටුකු දේවල්. එහෙනම් මේ ඔක්කොම තියෙන ඉවසීමෙන් ප්‍රහාණය කළ යුතු ආශ්‍රව හැටියට දැකලා ප්‍රහාණය කරන්නයි. එහෙනම් බඩගින්න ඉවසන්න වෙනවා. බුදුරජාණන් වහන්සේ වදාළේ සමහර අසනීප එනවා කියනවා. පානහරානම් පණ යන තරමේ වේදනා එනවා කියන ඒවත් ඉවසන්න කියනවා. ඊළඟට රස්නේද්දී ඒක ඉවසන්න කියනවා. සීතලෙද්දී ඒක ඉවසන්න කියනවා. කටුක පහස එනකොට ඒවා ඉවසන්න කියනවා. බුදුරජාණන් වහන්සේ වදාලා සෝතේහි පුට්ටෝ බහුදා අනූකෝ ඔය විදියට නොයෙකුත් දේවල් ජීවිතේට එනකොට වීරියෙන්ම විරියං පරක්කම්ම දල්හං කරෙය ආන්නේ කෙනා මනවින්ම වීරිය වඩමින් නිවනටම යන ශ්‍රමණේක් වෙන්න ඕනේ කියනවා. එහෙනම් පින්වත්නි වීරිය ගිලිහුණොත් යම් තැනකදී අනේ මට මේක කරන්න බෑ හරියට දානි ටිකවත් හම්බෙන්නේ මං කොහොමද පැවිද්ද ගෙවන්නේ කියලා ලාමක සිතක් උපදව ගත්තොත් එයාට මේක කරන්න බෑ. මේ සීතල නැති කරගන්න විදියකුත් නැහැ. මේ රසණින් බැට කණ්ඩ වෙලා මේවා කොහොමද අපි ඉවසන්නේ? ගෙදර ඉන්නකොට එහෙම නැහැ. සුව පහසු ඇඳන් වල අපි නිදාගත්තේ. සුව පහසු ගෙවල් වල හිටියේ කියලා අර පැවිදි ජීවිතේ තිබුණ ඇල්ම දුරු කරගත්තොත් එයාට අමා මහ නිවන අවබෝධ කරන්න ලැබෙන්නේ. ඒක නිසා තමයි ලෙඩක් ආවොත් ඉවසන්න ඕනේ. දැන් ගෙදර ඉන්නකොට නම් මේ අසනීපයක් හැදුනම කී දෙනෙක් බලන් ඉනවද? සමහරට පැවිදි වුණා මෙහෙම නෑ. තමන්ම පෙන්ඩෝල් පෙත්තක් බීලා තමන්ම කසාය ටිකක් හදාගෙන බීලා එහෙම තමයි පැවිදි ජීවිතය ගත කරන්න වෙන්නේ. එතකොට ශ්‍රමණයා හුදකලාවේ මැලිලා නම් ඉන්නේ. නොයලුණු සිතින් නම් ඉන්නේ. හැමතිස්සෙම පැවිද්ද හිතන්නේ අලත්තං යදිදං සාදු ලැබුණොත් හොඳයි. නාලත්තං කුසලං ඉති නොලැබුණොත් ඒකත් කුසලයක්. ගැටීමක් නැහැ. බලාපොරොත්තුකුත් නැහැ 아무තු. භාග්‍යතුන් වහන්සේ වදාරනවා ආන්නේක නිසා ඒ ශ්‍රාවකයා නොඑක් ප්‍රශ්න ජීවිතේට එද්දී ඒ කෙනා ඒ සෑම දෙයක්ම වීරියෙන් කුසල් වඩමින් නිවනටම ගමන් කරනවා කියනවා. දැන් බලන්න භාග්‍යතුන් වහන්සේ වදාළේ කන්ති පරමං තපෝතිතික්කා උතුම්ම තපස කිව්වා ඉවසීම. එහෙනම් තපස කියලා කිව්වේ කෙලස් තැවීම. එහෙනම් කෙලස් තවන්න තියෙන දේවල් අතර උතුම්ම එක කිව්වා ඉවසීම. එහෙනම් මේ සෑම එකක්ම පින්වත්නි දුරු කරගන්න තියෙන ඉවසීමෙන් බඩගින්නක් ආවත් ඉවසන්න වෙනවා. ලෙඩ දුකක් හැදිලා කායික දුක් පීඩා මානසික දුක් පීඩා ඉවසන්න වෙනවා. සීතල එනකොට ඉවසන්න වෙනවා. උණුසුම එනකොට ඉවසන්න වෙනවා. ජීවිතේට නොඑක් ප්‍රශ්නේදී සමහරට අභූත චෝදනා නිന്ദා අපාස ගැරහිලි මේ ඔක්කොම භාගතුන් වහන්සේ වදාළ නුවණින් යුක්තව ඉවසන්න කියනවා. එතකොට මේ භික්ෂුවට වීරියෙන් නිවන කරා යන්න පුළුවන් කියනවා. බලන්න මේ භික්ෂුවකට කොයි තරම් ලස්සන අවවාදද භාගතුන් වහන්සේ දෙන්නේ කියලා. දැන් මේව පින්නදී සාරිපුත්තයන් වහන්සේ වඩලා ඉවරයි. ඒකනේ සාරිපුත්තයන් වහන්සේ පිටට එකක් ගැහුවත් ඩාංගාලා උන්වහන්සේගේ හිත සැලුන්නේ නැහනේ.
සාරිපුත්තයන් වහන්සේ මග වඩා අවසන්. මේ අනිකුත් මග වඩන භික්ෂූන්ටයි මේව වදාළේ. ඉතින් ධර්මාශෝක අධිරාජයා මේ සූත්‍රය සෙල්ලිපිවල මේ සෙල් පුවරුවල මේ සාරිපුත්ත සූත්‍රය සටහන් කරලා තිබුණා. අදටත් දකින්න තියෙනවා මේවා ගල් ලිපිවල සෙල් ලිපිවල සටහන් කරපු ඇයි මේ අනාගත භික්ෂුණුත් මේවා දැකලා පුරුදු කරගනිත්වා කියලා රජ්ජුරුවන්ගේ තිබුණ සංඝයා කෙරෙහි මෙත්සිත. එහෙමනම් මේ සූත්‍ර කොච්චර වටිනවද ගල් පුවරුවල සටහන් කරලා තියන්න තරම්. එහෙනම් අපිට මේ දැන් විශේෂයෙන් දැන් ඔබ මේ දේශනාව අහලා සංඝයාගෙන හිත පහදව ගන්නවා. මේ දේශනා කරන අපිට පවා මේ දේශනා හරි උපකාරයි. මේවෙන් තමයි අපේ ශ්‍රමණ ජීවිතේ දියුණුව කරා යන්නේ. ඉතින් ඒක නිසා ඔබට සංඝයාගෙන පහදින්නත් අපට මේ දේශනා වලින් උපකාර සලසන්න තමයි භාගතුන් වහන්සේ මේ දේශනා අපිට වදාළේ. ඉතින් මේ ධර්මයේ කෙරෙහිම පැහැදිලා අපිට ගෞතම බුද්ධ ශාසනයේ ගුණධර්ම දියුණු කරගෙන ශාසනයෙන් පිහිට පිළිසරණ ලබන්න වාසනාව උදා වෙත්වා. සාදු සාදු සාදු. අද දවසේ දහම් ප්‍රදීප වැඩසටහන සඳහා දායකත්වයේ දරන්නේ නොම්බර 29 සමර්ෆීල්ඩ් උද්‍යානයේ බලගොල්ල කෙංගල්ල යන ලිපිනේ පදිංචි පින්වත් YKS යටිවැල්ල මහත්මිය, අනුෂ්ක පුතණුවන්, උපුල් පුතණුවන් සහ කාවින්දී දියණිය ඇතුළු පවුලේ සියලු දෙනා විසින් මේ පින්වතුන් බලාපොරොත්තු වෙනවා මීට වසර 4කට පෙර එනම් 2017 ඔක්තෝබර් මාස 28 වන දින මිය පරලොව ගිය TW මුතුමැණිකේ වීරසිංහ මෑණියන්ටත් මීට වසර 24කට පෙර මිය පරලොව ගිය YK ඩිංගිරි බණ්ඩා පියාණන්ටත් පරලොව සැප පිණිස මේ පින අනුමෝදන් කරන්න බලාපොරොත්තු වෙනවා. ඉතින් මේ රැස් කරපු දාර පින දෙවියෝ අනුමෝදන් වෙත්වා. දෙවියෝ සියලු සැපේටපත් වෙත්වා. ඔබ අප සියලු දෙනාට ධාර්මික රැකවරණ සලසත්වා. දෙවියෝ වහවහ චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධ කරගනිත්වා. සාදු සාදු සාදු. අපහට මේ උතුම් ශ්‍රී සද්ධර්මයේ පෙන්වා දුන් අප ගුරු දේවෝත්තම කල්යාණ මිත්‍ර පින්වත් ලොකු ස්වාමින් වහන්සේ මේ පින අනුමෝදන් වෙත්වා. මහමෙවුනා වාසී ලෝ වාසී සංගරුවන මේ පින් අනුමෝදන් වෙත්වා. අනගාരികා මෑණියන් වහන්සේලාත් අනගාരിക දූපුතුනුත් මේ පින් අනුමෝදන් වෙත්වා. උතුම් චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධ කරගන්න වාසනාව උදා වෙත්වා. සාදු සාදු සාදු. ඒ වගේම රැස් කළ මේ පින මීට වසර 4කට පෙර මිය පරලොව ගිය TW මුතුමැණිකේ වීරසිංහ මෑණියන්ටත් මීට වසර 24කට පෙර මිය පරලොව ගිය YK ඩිංගිරි බණ්ඩා පියාණන්ටත් ඒ වගේම අද දවසේ මේ ධර්ම දානමය පින්කම සිද්ධ කරන YKS යටිවැල්ලි මහත්මිය ඇතුළු පවුලේ සියලු දෙනා නමින් මියගිය සියලු ඥාතීන්ටත් COVID-19 වෛරසය හේතුවෙන් මියගිය සියලු දෙනාටත් මේ පින අනුමෝදන් වෙත්වා. ඒ සියලු දෙනාගේ පරලොව ජීවිත සැපවත් වෙත්වා, සුවපත් වෙත්වා, සංසාර දුකින් අත මිදෙත්වා. සාදු සාදු සාදු. ඒ වගේම රැස් කළ මේ පින අද දවසේ මේ ධර්ම දානමේ පින සිදු කරගත් YKS යටිවැල්ල මහත්මියටත්, අනුෂ්ක පුතණුවන්ටත්, උපුල් පුතණුවන්ටත්, කාවින්දී දියණියටත් පවුලේ සියලු දෙනාටත් මේ පින් අනුමෝදන් වෙත්වා. මේ පින්කමට දායකත්වයේ දරූ නන්නරින් උදව් උපකාර කළ සියලු දෙනාටත් මේ පින් අනුමෝදන් වෙත්වා. සියලු දෙනාට නිදුක් නිරෝගී සුවපත් භාවයේ චිරජීවනයේ සැලසේවා. කරන කියන ධාර්මික සියලු කටයුතු සමෘද්ධිමත් වෙත්වා. ගෞතම බුද්ධ ශාසනයේම බොහෝ පුණ්‍ය ධර්මයන් රැස් කරගෙන උතුම් වූ චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධ කරගන්න වාසනාව උදා වෙත්වා. සාදු සාදු සාදු. ඒ වගේම රැස් කළ මේ පින ශ්‍රද්ධා කාර්ය මණ්ඩලයේ සියලු දෙනාටත්, ශ්‍රද්ධා මාසික ධර්ම දාන සමාජික සියලු පින්වතුන්ටත් අනුමෝදන් වෙත්වා. අද දවසේ මේ ධර්මයේ ශ්‍රවණය කළ ඔබ සියලු දෙනාටත්, ඔබගේ පවුල්වල සියලු දෙනාටත් මේ පින අනුමෝදන් වෙත්වා.
ඒ මේ අප සෑම සියලු දෙනාටම නිදුක් නිරෝගීව ගෞතම බුද්ධ ශාසනය තුලම උතුම් චතුරාර්ය සත්‍ය අවබෝධ කරන්න වාසනාව උදා වෙත්වා. සාදු සාදු සාදු. සියලු දෙනාට තෙරුවන් සරණයි. නමෝ බුද්ධාය. මෙවැනි වටිනා ධර්මදේශනා ශ්‍රවණය කිරීමට ශ්‍රද්ධා ඩේලි YouTube චැනලය සබස්ක්‍රයිබ් කරන්න.